අද ධර්මදේශකයන්න් වහන්සේ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති එවැගේම අපේ රට සිට ලෝකේ පුරා ධර්ම දානය ධර්ම ප්‍රචාරය ධර්ම අනුශාසනාවන් රැගෙන යාම සඳහාම සුසැදි බෞද්ධ නාලිකාවේ වර්තමාන සභාපති තැන්පත් අවසරයි බොරලන්දේ වජිරඥාන අපේ නායක ස්වාමින් වහන්සේ අද 204 වන ධර්මදේශනා වාරය ඔබ හමුවට තබමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට වුණු 84000ක් ධර්මස්කන්ධයෙන් බිඳක් ඔබ හමුවට ගෙන එන්නට උන්වහන්සේට සාදුකාර පවත්වමින් අප ආරාධනා කරමු. ඉල්පුර පසළොස්වක පොහොය දවසේ මේ වෙලාවට નિયમિત ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කලින් හැමදෙනාම පංචශීලයේ සමාදන් වීමට සෝදානම් වෙමු. හැමදෙනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පොන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය නිවන් පිණිසම හේතු වාසනා වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදුක්කම සුඛං සන්තං භෝරේ පඤ්ඤේන දේසිතං තංච අභිනන්දන්තෝ නේව දුක්ඛා පමුංචති තී. අති ගෞරවනීය මහානායක මාහිම්පාණන් වහන්සේලා, අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු කොට ඇති සමස්ත මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය, ඒ වගේම ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍ය ධුරයේද හොබවන අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාව ඇතුළු කොට ඇති සම්භාවනීය වාසනාවන්ත පින්නතුනේ, අද ඉල්පුර පසළොස්වක පොහොය දවසේ වෙනදා මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ අරලියගහ මන්දිරයේ. විශේෂයෙන් අපේ රටට පමණක් නෙවෙයි, මුළු ලෝකයටම මහා පීඩාකාරී ලෙස, ව්‍යසනකාරී ලෙස බලපවත්වා තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඒ නීති රෙගුලාසි වලට යටත්ව අපි මේ ධර්ම දේශනාව අද දවසේ දේශනා කරනු ලබන්නේ කොළඹ 7 විජේරාම මාවතේ අපේ අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සිට 2004 වර්ෂයේ අපේ අග්‍රාමාත්‍යතුමන් ශ්‍රී ලංකා ජනරජයේ 5 වන විධායක ජනාධිපතිතුමන් බවටත් ඊට පෙර අග්‍රාමාත්‍යතුමන් හැටියට කටයුතු කරද්දී විශේෂයෙන් මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරලා මේ ධර්ම දේශනාව පවත්වන්නේ 204 වන ධර්ම දේශනාව හැටියට. බෞද්ධයන් හැටියට අද අප හැම දිනාටම ඊටාම වටිනා පොහොය දවසක්. ඉල්පුර පසළොස්වක පොහොය දවසේ සිදු වුණු ශාසනික ක්‍රියාදාමයන් අතර ඊටාම වැදගත් වෙන්නේ තුන්ලෝතලයේ මෙත් කරුණා දීන්තිමා වදාළ අංගීරස භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී පස්මරුන් දසමරුන් පරාජයට පත් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයං බොහෝ ඥානෙන් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අන්තර්ගත 84000ක් ධර්මස්කන්ධය ප්‍රචාරය කිරීම සඳහා, එහෙම නැත්නම් ඒ ධර්මයේ සැනසීම හැම දිනාටම බෙදා හදා දීම සඳහා සැටනමක් වූ මහා රහතන් වහන්සේලා ප්‍රථම වතාවට ධර්මචාරිකාවෙහි යෙදෙන්නට කියලා අනුදැන වදාළ
උතුම් පොහොය දවස තමයි අද දවස. ඒ වගේම කටින මහා පින්කම් සිදු කරගන්න අවසාන පොහොය දවස. එහෙම නැත්නම් චීවර මාසේ අවසාන පොහොය දවස තමයි මේ ඉල් පුරපසළොස්වක පොහොය දවස. ඒ වගේම අපි දන්නවා භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙනකොට පෙරවස් සමාදන් වීම පසුවස් සමාදන් වීම කියලා ආකාර දෙකක් තියෙනවා. පසුවස් සමාදන් වන භික්ෂුන් වහන්සේලා මේ පොහොය දවසේ තමයි වස් පවාරණය කරන්නේ. ටිකක් තාම වැදගත් කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අතරින් එහෙම නැත්නම් භික්ෂු මහා සංඝරත්නය අතරින් මහා ප්‍රඥ මහරහතන් වහන්සේ මහා ප්‍රඥයන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයටපත් උනේ අග්‍රස්ථාවක මහරහතන් වහන්සේලා දෙනමගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන පිරිනිවීමටපත් වුණු දවස හැටියටත් අද දවස සලකනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම සංවේගය ඇති කරගත්ත අවස්ථාවක්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටියේදී අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා සෑම ශාසනයකම කලින් පිරිනුවම් පානවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මහා වෘක්ෂයක් නම් ඒ වෘක්ෂයේ ප්‍රධාන ශාඛා දෙක අතු දෙක තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර මහා වෘක්ෂයේ තිබෙන මහා ශාඛා දෙක අතරින් එක ශාඛාවක් බිමට වැටුණා වගේ. ඒ නිසා ඒ දවස තමයි ඉල් පුරපසළොස්වක පොහොය දවස. ඉතින් මේ විදිහේ ශාසනික වශයෙන් වැදගත් පොහොය දවසක අපේ අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම ආර්යාවත් ඒ වගේම දරුවන් ඇතුළු කොට ඇති හැම දෙනාම වගේම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත් සෑම පොහොය දවසකම මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් පවත්වනවා. පින්තුනි, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඊළඟට තමයි අපිට මේ ධර්මය අනුව ජීවිතේ ගත කරන්නට එහෙම නැත්නම් අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අගමැතිතුමනි, මම කල්පනා කළා අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් තෝරා ගැනීමේදී අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ තමන් ගැන හිතනවට වඩා අනුන් ගැන හිතන්න. නේද? ඒක සාමාන්‍යයෙන් රටේ නායකත්වයේ තුල තියෙන එක්තරා ක්‍රියාදාමයකුත් වෙනවා. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව, ඒ වගේම අභිවෘද්ධිය, ඒ වගේම රටේ ජනතාවගේ සුබ සිද්ධිය තමයි රටේ නායකයන් විසින් නිරන්තරයෙන්ම සොයා බලා කටයුතු කරන්නේ.
ඉතින් ඒ අතරේ ඔබතුමා වෙන් කර ගන්නවා පොහොය දවසේ විශේෂයෙන්ම රටේ ජනතාවට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙනවා වගේම තමන්ටත් ධර්ම ශ්‍රවණය කරන්න. ඒ නිසා මම කල්පනා කළා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ අතහ ස්වභාවය පිළිබඳව දේශනා කොට වදාළ ධර්ම කාරණා කීපයක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්න. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයේ සඳහන් වෙලා තියෙන්නේ අපි දන්නවා ත්‍රිපිටක දේශනාව තුළ. ඒතර ත්‍රිපිටකය කියලා කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය. ඒතර සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා ධර්මස්කන්ධයන් වශයෙන් 21000ක් ධර්මස්කන්ධයන්. ඒ වගේම විනය පිටකයේ සඳහන් වෙනවා ධර්මස්කන්ධයන් 21000ක්. ධර්මයේ අඩක්ම එහෙම නැත්නම් 42000ක් ධර්මස්කන්ධේම අඩංගු වෙන්නේ අභිධර්ම පිටකේ. එතකොට කෙනෙක් අභිධර්මයේ දන්නේ නැහැ කියලා කියන්නේ ධර්මයෙන් භාගයක්ම දන්නේ නැහැ කියලා කියන එකයි. කොහොම වුණත් බුදුරජාණන්සේ දේශනා කළා ඉස්සෙල්ලාම ධර්මයේ දැනගන්න ඕනේ. ඒකට කියනවා ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාම කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඉස්සෙල්ලාම ධර්මයේ දැනගන්න ඕනේ. ඥානතෝ කියලා කියන්නේ ඒකයි. ඊළඟට ධර්මයේ දකින්න ඕනේ. අපේ සම්මා සම්බුද්ධ ශාසනය එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ ශාසනය තමයි සඳහන් වෙන්නේ විදර්ශනා එහෙම නැත්නම් විපස්සනාව කියලා කියන භාවනා කොටස. එතකොට විපස්සනාව එහෙම නැත්නම් විදර්ශනාවෙන් සිද්ධ කරන්නේ ජීවිතය පිළිබඳව දකින එක. දැන් අපි දන්නවා පසුගිය 18 වෙනිදා අපේ අග්‍රාමාත්‍යතුමන්ගේ ජන්මදිනය සිහිපත් කළා. අපි ටිකෙන් ටික මේ ගමන් කරන්නේ ජීවිතයේ සන්ධ්‍යා භාගයේ. ඉතින් ඒ නිසාම අපේ ශාරීරික වශයෙන් ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් දේශනා කළා ශරීරය වෙනස් වෙනවා. ඒත් එක්කම හිතේ ස්වභාවයනොත් වෙනස් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ වෙනස් ශාස්ත්‍රඥ වහන්සේලාට වඩා සුවිශේෂී ලක්ෂණ 3ක් මේ ලෝකයට දේශනා කරන්න. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය. එතකොට ජීවිතය පිළිබඳව දැනගන්නකොට මම මතක් කළා මුලින්ම අපි ගොඩාක් දුරට හොයන්නේ අනිත් අය ගැන කියලා. දැන් දෙමාපියන් වශයෙන් ගත්තොත් එහෙම අපි මුලින් දරුවෝ ගැන කල්පනා කරනවා. ඒ වගේම ඥාති හිතවතුන් ගැන කල්පනා කරනවා. ආයතනික කටයුතු කරනවා නම් ආයතන ප්‍රධානින් ඒ ආයතනයේ කටයුතු කරන අය ගැන කතා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවෙත් එහෙමයි. නේද? කතානායකතුමාගේ ඉඳලා හැම කෙනෙක්ම කතා කරන්නේ මේ තමන් ගැන හිතනවට වඩා අනිත් අය ගැන. ඒ වගේම තමයි අපි ගොඩාක් දුරට කැමති මේ අනිත් අය ගැන කතා කරනවා නම් අනිත් අය ගැන සොයලා බලනවා නම් ගොඩක් කැමතියි. ඒ වගේම තමයි අපි අහන්නත් කැමති අනිත් අය ගැන. නේද?
තමන් ගැන අහනවට වඩා අනිත් අය ගැන අහනවට තමයි ගොඩාක් කැමති. එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ. නේද? එතකොට අනිත් අය ගැන කියනකොට හරි මිහිරව කියනවා අපි. හරිම රස කර කර අපි කියනවා නේද? ඒ වගේම ඒවා අහන්නත් කැමතියි. අගමැතිතුමනි අපි බණ අහන කොටත් එහෙමයි. බණ අහන කොටත් අපි සාමාන්‍ය ජාතක කතාවක් වගේ අහන්න කැමතියි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කතා පුරුති අපි අහන්න කැමතියි. ඒ වගේම ශ්‍රාවක චරිත පිළිබඳව අපි අහන්න කැමතියි. ඒ කතා ප්‍රවෘත්තියක් අපිට අහන්න කැමතියි. ගොඩාක් වෙලාවට අපේ හිතට වැටෙන්නේ නැහැ, අපි උත්සාහ කරන්නේ තමන් ගැන දේශනා කළ තියෙන්නේ මොනවද කියලා ධර්මයේ තුලින් දකින්න. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මම කල්පනා කළා තමන් ගැන දේශනා කරපු ධර්මකාරණා ටිකක් මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න. ඒක වැදගත් අපිට. අපි කතා කරන වචන වලින් සාමාන්‍යයෙන් දවසකට සාමාන්‍යයෙන් වචන 60000ක් විතර සාමාන්‍යයෙන් කතා කරනවා. ඒ කතා කරන වචන වලින් තමන් ගැන කතා කරන වචන බොහෝම සුළු ප්‍රමාණයක්. තමන් ගැන හිතන්නේ, තමන් ගැන ක්‍රියා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට බඩගින්න දැනෙනවනේ නේද? වේදනාව දැනෙනවනේ. තිබහ දැනෙනවනේ. ඒ වගේ අවස්ථාවලදී විතරයි තමන් ගැන සාමාන්‍යයෙන් හිතන්නේ. නිදිමත කම්මැලි ගතිය දැනෙනවා නේද? ඒ වගේ වෙලාවට තමන් ගැන හිතනවා. ප්‍රകൃති තත්ත්වයෙන් ඉන්න හැම වෙලාවකම අපි උත්සාහ කරන්නේ අනිත් අය ගැන හිතන්න සහ අනිත් අය ගැන ක්‍රියා කරන්න සහ අනිත් අය ගැන කියන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයෙන් මම මතක් කළා සූත්‍ර පිටකයේ තියෙනවා කියලා ධර්මස්කන්ධයන් 21000ක්. ඒතර සූත්‍ර පිටකය කියලා කියන්නේ සූත්‍ර පිටකයේ එනවා සංයුක්ත නිකාය. සංයුක්ත නිකායේ එන වේදනා සංයුක්තේ ගාතාවක් තමයි මම මාතෘකා කරගත්තේ. අපිට මේ වේදනාව කියලා කියන දේ තුලින් දැනෙන දේ තුලින් ජීවිතයේ යථා ස්වභාවය ගොඩාක් දුරට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපේ අගමැතිතුමාගේ ජීවිත කාලය තුල සිද්ධ කරපු ඊටාම වටිනාම ක්‍රියාදාමය තමයි අපි සලකන්නේ ඒක පින්කමක් විදිහට. මොකද්ද? 30 වසරක් තිස්සේ පැවති යුද්ධය නිමා කිරීම. අපි වෙනත් රටවල් යුද්ධය කියලා කතා කරද්දී යුද්ධය කියලා අපි හැඳුන්වුවේ නැහැ. යුද්ධය කියලා හැඳුන්වුවේ නැහැ. ඉතින් ඒ නිසා මානුෂික මේහම කියලා තමයි අපි යොදාගත්තේ. වචනේ යොදාගත්තේ. ඒ වචනයට ඒ විදිහට සාධාරණයක් සෑම වෙලාවකම ඉෂ්ට සිද්ධ කරමින් තමයි යම් කිසි විදිහකින් අපි සතුරු බලවේගයක් ක්‍රියාත්මක වුණා නම් ඒ හැම දිනාගේම තියෙන චින්තනය වෙනස් කරන්න තමයි අපි කටයුතු කළේ. වැරදි අදහසක ඉන්නවා නම් ඒ චින්තනය වෙනස් කරලා ඒ අය නිවැරදි මාවතට ගන්න තමයි උත්සාහ කළේ. ඉතින් ඒ අතර වාරේ අපේ අගමැතිතුමාට මතකයි විශේෂයෙන්ම රටේ ජනතාව බෝම්බ බියෙන් ඒ වගේම නොයෙකුත් විදිහේ තාඩන පීඩන වලින් දුක් විඳිනකොට ඒ වේදනාව ඒ ජනතාවගේ වේදනාව තුලින් තමයි ඔබතුමාගේ හදවතට මහා අනුකම්පාවක් ඇති වුණේ. ඒ වගේම තමයි මේ යුද්ධය නිමා කරන්නට ඕනේ කියලා
ලොකු ශක්තියක් හිතට දැනුනේ වේදනාව තුලින්. එතකොට මේ හැමෝම අකමැති දෙයක් තමයි, සියලුම සත්වයන් අකමැති දෙයක් තමයි දුක් විඳින එක. කිසිම සතෙක් කැමති නෑ දුක් විඳින්න. තිරිසන් සතෙක්වත් කැමති නෑ දුක් විඳින්න. බුදුරජාණන් දේශනා කළා උපදින සෑම සත්වයක්ම කැමති සැප විඳින්න. සුඛ කාමානි භූතානි කියලා දේශනා කළා. උපදින සෑම සත්වයක්ම සැපයට කැමති කියලා. එතකොට ඒ සැප අතරින් බුදුරජාණන් දේශනා කළා සැපයන් දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි తాවකාලික සැපය, අනිත් එක තමයි සදාකාලික සැපය. ඒතර తాවකාලික සැපය කියලා කියන එක සාමාන්‍යයෙන් කෙනෙකුට විඳින්න පුළුවන් ආහාර පාන ගන්න වෙලාවේ. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍යම දේවල් තමන්ට සපුරා ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම తాවකාලික සතුටක් උදා කර ගන්න පුළුවන්. නේද? ආහාර පාන, ඉදුම් හිටුම් හරියට තියෙනවා නම්, ඇඳුම් පැළඳුම් හරියට තියෙනවා නම්, බෙහෙත් හේත් ටික හරියට තියෙනවා නම්, ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් හරියට තියෙනවා නම් අපිට ඒ තුලින් ඇති වෙන්නේ తాවකාලික සැපයක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඒ తాවකාලික සැපේ විඳිනවා වගේම සදාකාලික සැනසීමම මාර්ගඵල පිළිවෙලටපත් වෙලා නිර්වාණ ශාන්තියෙන් සැනසීමටපත් කළ දෙන්න. එදා ඉල්පුර පසළොස්වක පොය දවසේ භාග්‍යවතුන් වහන්සේ අර මහරහතන් වහන්සේලා 69ට දේශනා කළේ තමන් ඉස්සෙල්ලාම මේ ධර්මය අනුගමනය කරලා දුකින් මිදිලා තමයි චරද බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා තමන් ලබාගත් සැනසීම අනිත් අයටත් ලබා දීමට කටයුතු කරන්නට කියලා දේශනා කළේ. ඉස්සෙල්ලා මේ සැනසීම තමන් උදා කර ගන්න ඕනේ. ඒතර ධර්මයේ සැනසීම තමන් උදා කර ගන්න ඕනේ. ඒ නිසා අපේ අගමැතිතුමා විශේෂයෙන්ම ධර්මානුකූලව ජීවිතය ගත කරන නිසාම එතුමා ධර්මයේ සැනසීම කොයිතරම්ද කියලා. ඉතින් ඒ නිසාම තමයි මේ පොයේ දවසේ රටේ ජනතාවට සෑම සුබ සිද්ධියක්ම සලසා දෙමින් ඇත්තරම ධර්මානුකූලව తాවකාලික සැනසෙල්ලක් උදා කරලා දෙනවා වගේම රටේ සාමය ආරක්ෂා කර ගැනීමට ඒ වගේම අපි දන්නවා අපරාධ වගේ දේවල් ඒ විදිහට නැතිකරන්න ඒ වගේම තමයි රටේ පුංචි දරුවගේ ඉඳලා ජීවිතේ සන්ධ්‍යා භාගයේ ගත කරන වැඩිහිටි පුරවැසියා දක්වා තමන් විශ්වාස කරන ධර්මය අනුව ගමන් කරලා ජීවිතේ ධර්මානුකූලව ගත කරන්න සැනසීම උදා කර ගන්නට අවස්ථාව සලසලා දෙන එක. ඒක අපි හිතන්නේ ඇත්තටම රටේ නායකයෙකු අතින් සිද්ධ වෙන්නට ඕනි තාම වැදගත්ම ක්‍රියාවලියක්. අපි මාතෘකාව දෙසට හැරෙමු. බුදුරජාණන් දේශනා කළා අදුක්කම සුඛං සන්තං බුහුරිපඤ්ඤේන දේසිතං තංච අභිනන්දන්තෝ නේව දුක්ඛා පොංචති. අපිට මේ ලෝකේ නැවත නැවත උත්පත්ති ලැබලා ඊළඟට වයසට යන එක දුකක් හැටියට ඊළඟට ලෙඩ රෝග හැදෙන එක දුකක් හැටියට දැන් උපදින නිසානේ මේ කොරෝනා වසංගත තත්ත්වයට අපි මුහුණ දෙන්නේ. සත්‍ය උපදින නිසානේ. ඒ නිසාම බුදුරජාණන් දේශනා කළා මේ කියන දුක් ස්වභාවයන් අපි දන්නවා නැවත නැවත මරණයටපත් වෙන එක. ඒ වගේම කැමැති දේවල් නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි දන්නවා දැන් අගමැතිතුමාට හදවතටම දැනෙච්ච දෙයක් තමයි
අර යුද්ධයේදී බෝම්බයක් පිපිරිච්ච අවස්ථාවකදී පියතුමෙක් ඇවිල්ලා තමන්ගේ දරුවා හොවාගෙන අනාගතයේ දරුවන්ට මේ විදිහට සිද්ධ වෙන්න එපා කියලා කියපු අවස්ථාව. එතකොට අපි නැවත නැවත උත්පත්ති ලැබෙන හිඳ තමයි ওই විදිහේ තාඩන පීඩන වලට මූණ දෙන්නට සිද්ධ වෙන්නේ. මේකේ කෙලවරක් නැහැ. අපි දන්නවා ඇත්තටම මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා කෝටි සංඛ්‍යාත පිරිසක් මේ වෙනකොට රෝගී තත්ත්වයටපත් වෙලා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරණයටපත් වෙලා. තවමත් සාමාන්‍යයෙන් ලෝකෙම ගත්තොත් සමස්තයක් විදිහට 3000කට ආසන්න ප්‍රමාණයක් දවසකට මරණයටපත් වෙනවා. කොයිතරම් ප්‍රමාණයක්ද? එතකොට ලෝකේ උපදින සත්වයන් අතරින් මිනිස්යාගේ ආයුෂය ඊටාම සුළු ප්‍රමාණයක් කියලා බුදුරජාණන් දේශනා කළා. අපමිදම් බික්ඛවේ මනුස්සානං ආයු කියලා. එතකොට මේ ගත කරන බොහෝම පුංචි වයස් සීමාව තුළ අපි ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. ඒ වගේම තවත් විදිහේ අනිත් අයගේ බලපෑම් වලට තාඩන පීඩන වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අගමැතිතුමනි හොඳ දේවල් කළත් හොඳයි කියලා කියන්නේ බොහොම ටික දිනයි. නේද? හොඳ දේවල් කළොත් හොඳයි කියලා කියන්නේ බොහොම ටික දිනයි. ඒවා දකින්නේ සමහර වෙලාවට එක්කෝ දේශපාලන හැම බලන අවස්ථා තමයි ඒ කෝණයෙන් තමයි ගොඩාක් වෙලාවට හොඳ දේවල් දිහා බලන්නේ. ඉතින් ඒ නිසාම මේ රටක බෙදීම් තත්ත්වය ඒ විදිහට දේශපාලනික වශයෙන් ඊටාම දරුණුවට පවතින නිසා හොඳ දේවල් හොඳ විදිහට දකින්නේ බොහොම ටික දෙනයි. ගොඩාක් වෙලාවට තියෙන්නේ අපිට අහන්න ලැබෙන්නේම හොඳ දේවල් කළොත් හොඳ වචනයක් නෙවෙයි ගොඩක් වෙලාවට. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඔබතුමාට මතකයි අපේ සම්මා සම්බුද්ධ ශාසනයටත් මේ රටටත් ඊටාම වටිනා ශාසනික මෙහෙවරක් සමාජික මෙහෙවරක් සිද්ධ කරපු අපේ අනගාരിക ධම්මපාලතුමා. එතුමා සිහිපත් කළ කාරණයක් තමයි රටට සමාජයට වැඩ කරද්දී අපි බලාපොරොත්තු වෙන්න ඕන කියලා කියනවා ගැරවුම් අපවාද කියලා කියනවා. එතකොට ඒවා කවදාවත් අහන්නේ කියලා හිතාගෙන වැඩ කළොත් අපිට අපේ මානසිකත්වය ගොඩක් වෙලාවට දුර්වල වෙනවා. ඒ නිසා හොඳ දේවල් කරද්දී අගමැතිතුමා වගේ ඒ විදිහට ඊටාම ජීවිතය පිළිබඳවත් හොඳින් අවබෝධ කරගෙන සමාජය පිළිබඳවත් හොඳින් අවබෝධ කරගෙන විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් හොඳ පරිණත භාවයකින් කටයුතු කරන නිසා මේ වෙනකොට රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඔබතුමා සිද්ධ කළා. ඒක කාටවත් නැහැයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. විශේෂයෙන්ම යුද්ධය පැවති කාලය තුල අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම අපිට තිබුණේ ජාත්‍යන්තර වශයෙන් බලපෑම්. ඉතින් ඒවටත් මුහුණ දීලා රටේ අභ්‍යන්තරික වශයෙන් බලපෑම් මතරක් නෙවෙයි විශේෂයෙන්ම විදේශික බලපෑම් වලටත් හසු වෙන්නේ නැතුව රට බේරා ගත්තේ ඒ විදිහට ජීවිතය පිළිබඳව ගොඩාක් ලොකු අත්දැකීමක් තියෙන හින්දා. ඉතින් මේ අත්දැකීම් අතරින් බුදුරජාණන් දේශනා කළා අපි නිරන්තරයෙන් හිතන්න කියලා කල්පනා කරන්නට කියලා සිහි පිහිටුවා ගන්නට කියලා සතර සතිපට්ඨානයට. අපි දන්නවනේ දැන් සතර සතිපට්ඨානය තුල සඳහන් වෙනවා කායානුපස්සනාව. කය කයානුව බලන එක නේද? ඒතර දැන් අපි සාමාන්‍යයෙන් ගොඩාක් වැඩ කටයුතු කරනවා කියලා අපි කියනවා.
කාර්යබහුලයි කියලා කියන්නේ ගොඩක් අපි කැමතියි. නේද? අපි ගොඩක් වැඩ කරනවා හරි කාර්යබහුලයි කියලා කියන්නත් කැමතියි, පෙන්වන්නත් කැමතියි. දැන් ඔතුමා මේ අපේ පන්සල සමීපයේ ඉන්න හින්දා මම දන්නවා වෙනත් රජයක් පවතින කාලය තුල වුණත් ඇත්තටම ඒ ජනාධිපතිවරුන්ට ඒ අගමැතිවරුන්ට තිබ්බ නැති කාර්යභාරයක් තමයි ඔතුමාට තිබ්බේ. නිරන්තරයෙන්ම දේශපාලනික වශයෙන්ද ඒ වගේම ව්‍යාපාරිකයන් ආදි වශයෙන් හැමෝම ඇවිල්ලා ඔබතුමා මුණ ගැහෙනවා. එතකොට විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම පීඩාවකට ගන්නේ නැතුව කාර්යබහුලත්වයේ පෙන්වන්නේ නැතුව ඒ වගේම හැම දිනාටම සුහදව කතා බහ කරලා ඒ විදිහට හැම දිනාගේම ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන ස්වභාවයක් ඔබතුමා තුල තිබ්බා. ඒ නිසා තමයි ලොකු ප්‍රසාදයක් මහා සංඝරත්නය තුල උනත් පවතින්නේ. ඒ වගේම රටේ ජනතාව තුල පවතින්නේ. ඒක සුවිශේෂී ලක්ෂණයක් නායකයෙකුගේ. ඉතින් ඒ தত্ত্বය උදා කරගන්න පුළුවන්කම ලැබුණේ ඇත්තටම ධර්මානුකූල ජීවිතය ගත කරන නිසා. අගමැතිතුමේ අපි ගොඩාක් වැඩ කරනවා කියලා කිව්වට බුදුරජාණන් දේශනා කළා අපි දවසේ කරන්නේ ප්‍රධාන වශයෙන් වැඩ 4යි. කරණීය සූත්‍රයේ සඳහන් වෙනවානේ. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා කියලා. මේ කරන වැඩ 4. මොනවාද? අපි එක වෙලාවකට හිටගෙන ඉන්නවා. තවත් වෙලාවකට වාඩි වෙලා ඉන්නවා. තවත් වෙලාවකට ඇවිදිනවා. තවත් වෙලාවකට නිදා ගන්නවා. ওই වැඩ 4 විතරනේ කරන්නේ. නේද? මොන වැඩ කරනවා කියලා කිව්වත් ওই වැඩ 4 විතරයි අපි කරන්නේ. ඒක තමයි බුදුරජාණන් දේශනා කළේ. මෙන්න මේ ඉරියව් 4දී ප්‍රධාන වශයෙන් අපේ සිහිය පිහිටවන්න කියලා. මම හිටගෙන ඉන්නවා, මම වාඩි වෙලා ඉන්නවා, මම ඇවිදිනවා, මම නිදා ගන්නවා. ඔක සිහියෙන් කරන්න කියලා දේශනා කළා. එතකොට ගොඩාක් වැඩ කරනවා කියලා හිතනවට වඩා මේ වැඩ 4දී සිහිය පිහිටව ගන්නකොට මානසික වශයෙන් ලොකු සැහැල්ලුවක් අපිට උදා කරගන්න පුළුවන්. සැහැල්ලුවක් උදා කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් දේශනා කළා වේදනානුපස්සනාව කියලා. වේදනාවට හිත යොමු කරගන්න කියලා. දැන් අපි දන්නවා අපි වාඩි වෙලා ටිකක් වාඩි වෙලා ඉන්නකොට ටික වෙලාවක් යනකොට අපේ ශරීරයේ එහෙම් මෙහෙම් වේදනාවන් මතුවෙනවා. සාමාන්‍ය ස්වභාවය ඒකනේ කයි නේද? දැන් ඔන්න බණහඬ වාඩි වෙනකොටම පහසුයි. ටිකක් වෙලා යනකොට අපිට හැරෙන්න සිද්ධ වෙනවා. එහෙට මෙට ඉරියව් වෙනස් කරන්න වෙනවා. නේද? එහෙම වෙනවනේ. එතකොට ඉස්සෙල්ලාම තියෙනවා මේ ශාරීරික මුල් කරගෙන සැප වේදනාවක් තියෙනවා. පහසුවක් දැනෙනවා අපිට. ඒක හිතටත් දැනෙනවා. ඒ වගේම ඊළඟට දැනෙන දුක් වේදනාවක්. ඊළඟට දැනෙනවා සැපත් නැති දුකත් නැති වේදනාවක්. ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒකට කියන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ කියන උපේක්ෂා වේදනාව තුල හිත වැඩිපුර තියාගන්න කියලා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම 40ක් දේශනා කළා සමත භාවනාවේ. ඒකට කියනවා සම 40 කර්මස්ථාන කියලා. ඒතකොට මේ කර්මස්ථාන 40න් උගන්වන්නේ හිතේ අර උපේක්ෂාව දියුණු කරගන්න ආකාරය. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට. ඒතර අපිට තියෙන්න ඕනේ අපි පුරුදු පුහුණු කරලා තියෙන අතීත සංසාරේ භාවනා කරලා තියෙන පුරුදු නිසා තමයි අපේ හිත උපේක්ෂාවට ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහට කවුද බණ අහන්න පුරුදු වෙලා තියෙන්නේ? අගමැතිතුමා. නේද? පොයේ දවසේ මේ විදිහට එක පැයක් නෙවෙයි මම දන්නවා දවස පුරාම බණ අහනවා කියලා. මේ විකාශනය වෙන පැයේ විතරනේ අපිට පේන්නේ වාඩි වෙලා බණ අහනවා කියලා. නමුත් මේ විදිහට බණ අහන්න පෙර පුරුදුතාවයක් තියෙන්න ඕනේ. කියන්නේ పూర్ව ආත්භාවයන් වල පුරුදුතාවයක් තියෙන්න ඕනේ.
ඒ පුරුදුතාවය තමයි එතකොට සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය අතරින් සමාධිය උපදවා ගැනීම අතරින් ඊටම වටිනා භාවනා ක්‍රමයක් තමයි ආස්වාස ප්‍රස්වාසය. දැන් අත්දැකීමෙන්ම අපේ අගමැතිතුමා දන්නවා ඒ කාරණේ. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි කියන්නේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. නේද? අපේ ජීවිතයේ මේ ශාරීරියේ සිද්ධ වෙන ප්‍රධානම ක්‍රියාවලිය තමයි ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කළොත් එහෙම උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා නිින්දට යනකම්ම හුස්ම ගන්නවද කියලා බැලුවද? සමහර දවස් වලට අමතකයිනේ. නේද? දන්නේම නැහැනේ හුස්ම ගන්නවද කියලා. එතකොට අපි ගැන හිතලාද? තමගේ ජීවිතය ගැන හිතලාද? දැන් ඇත්තටම මේ හුස්ම ගන්නවා කියලා කියන එක දැන් හොඳටම තේරෙනවා. ඇයි? මුවාවරණයක් දාගෙන ඉන්නේ. නේද? දැන් මේක දාගන්න සිද්ධ වෙච්ච හින්දා හරි අපහසු හුස්ම ගන්න. දැන් තමයි තේරෙන්නේ හුස්ම ජීවිතය කියලා කියන්නේ මේ හුස්ම ගන්නවා කියලා කියන එක. නේද? ආන්නේ වගේ මේ තුලින් ජීවිතය ගැන හිතන්න කියලා දේශනා කළා. එතකොට මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා අපි දන්නවා මේ වෛරසය බලපාන්නේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්කනේ. නේද? ශ්වසන පද්ධතියේ බලපෑම් ඇති කරන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට බුදුරජාණන්සේ දේශනා කළා ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මේ හුස්ම පොදක්. අපි මරණයටපත් වෙන්න යන්නේ කොච්චර වෙලාවක්ද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියලානේ. නේද? අපේ අම්මලා ආච්චිලා සීයලා ගත කරපු වයස් සීමාව තුලින් අපි මැන ගන්නවා අපිත් මෙන්න මෙච්චර වයසක් ගත කරයි කියලා. ඊළඟට අම්මලා තාත්තලා යම් කිසි වයසක් ගත කරා නම් ඒ තුලින් අපි හිතා ගන්නවා අපි මෙන්න මෙච්චර වයසක් අපි පසු කරයි කියලා. නමුත් අපි කල්පනා කළාම ජීවිතයේ ස්වභාවය ගත්තාම කොයි මොහොතේද කියලා අපිට කියන්න පුළුවන්කම නැහැ. ඒ නිසා මරණයටපත් වෙන්න යන කාලේ බොහෝම සුළු වෙලාවක්. අගමැතිතුමා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ගියාට පස්සේ මම පෞගිය දවසක ඒ වෛද්‍යවරු මතක් කළා මේ කොරෝනා වසංගත තත්ත්වය ඇත්තටම ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැති ජනතාව අපි මේ කරන ක්‍රියාදාමයේ හරිහැටි දැනගත්තොත් ඒ කියන්නේ කොයිතරම් ඒ වෛරසයෙන් පරිස්සම් වෙලාද මේ PCR පරීක්ෂණ කරන්නේ කොයිතරම් භයානක තත්ත්වයක්ද ඒ තුල තියෙන්නේ කියලා කල්පනා කළා නම් මීට වඩා ජනතාව සැලකිලිමත් වෙනවා කියලා. ඒ තරම් භයානකයි මේ වෛරස් තත්ත්වය. ඉතින් එතකොට බොහොම පුංචි ඇහැටවත් පේන්නේ නැති වෛරසයක් ජීවිතේ සම්පූර්ණයෙන් නැති කරනවා. එතකොට සම්පූර්ණ මේ ශරීරයේ තියෙන ශක්ති සම්පන්න භාවයේ බලපුලුවන්කාරකම් ඔක්කොම ඉවරයිනේ. නේද? කොච්චර වැඩ කරලා තියෙනවද? කොච්චර ශක්ති සම්පන්නව වැඩ කරලා තියෙනවද? ඒ හැම දෙයක්ම ඉවරයි අවසන් වෙනවා මේ පුංචි වෛරස් තත්ත්වයේ බලපැවැත්වුනොත් එහෙම ශරීරයට. අන්න ඒ වගේ එක හුස්ම පොදක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ හුස්ම පොද දිහා බලන් ඉන්න පුළුවන් නම් අපිට. ඒ කියන්නේ ඒ හුස්ම පොදේ යථාර්ථය පිළිබඳව දකින්න පුළුවන් නම් ජීවිතය පිළිබඳව අවබෝධ කරගත්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් දේශනා කළ ආනාපාන සති භාවනාවේ කොටස් 16කට වෙන් කරා බුදුරජාණන් වහන්සේ. ආනාපාන සතිය කොටස් 16කට. එතකොට අර දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලා කොටස් 16කට වෙන් කළා. ඒ කොටස් 16 තමයි වෙන් කරන්නේ ප්‍රධාන කොටස් 4කට. කායානුපස්සනාවට කොටස් 4යි. වේදනානුපස්සනාවට කොටස් 4යි. චිත්තානුපස්සනාවට කොටස් 4යි. ධම්මානුපස්සනාවට කොටස් 4යි. ඒතර සතර සතිපට්ඨානෙන් වාසය නොකරන අයට අපි දන්නවා සිහිය නැති නිසා
පස්පව් දස අකුසල් සිද්ධ වෙන නිසා එතකොට සතෙක් මරන්න යන්නේ කොච්චර වෙලාවක්ද? හොරකම් කරන්න යන්නේ කොච්චර වෙලාවක්ද? ඒ වගේම කාමයේ වරද හැසිරෙන්න යන්නේ කොච්චර වෙලාවක්ද? බොරුවක් කියන්න යන්නේ කොච්චර වෙලාවද? දුම්පානය කරන්න මත්පැන් පානය කරන්න යන්නේ කොච්චර වෙලාවද? ඒ කියන්නේ හොඳ නමක් නරක වෙන්න යන්නේ කොච්චර වෙලාවක්ද? ඒ විතරක් නෙවෙයි මේ ජීවිතයේ තමන් කෙරෙහි කලකිරීමක් පසුතැවීමක් ඇති කරගන්නව විතරක් නෙවෙයි. බාහිර වශයෙන් අපිට ලැබෙන අපවාද ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් දේශනා කළේ ජීවිතයේ තියෙන ප්‍රධානම දුක තමයි සතර අපායට වැටෙන එක. එතකොට කෙනෙක් සතර අපායට වැටෙන්න යන කොච්චර වෙලාද? අගමැතුමා දන්නවා අපාය කියලා කියන එක සතර අපාය කියලා කියන එක අපි දන්නවා අපාය හතරක් තියෙනවනේ. අපාය ප්‍රධාන අපාය හතරයි සම්පූර්ණයෙන් අපායන් තියෙනවා 136ක්. 136ක් තියෙනවා. හරියටම මේ රෝහලක ප්‍රධාන වාට්ටු 4 වගේ. කියන්නේ ප්‍රධාන අසනීප වර්ග පරීක්ෂා කරනෝනේ ඉස්සෙල්ලාම OPD එකේ වෛද්‍යතුමා නේද? එයා තමයි තීරණය කරන්නේ උණ ලෙඩ්ඩු යන්න ඕනේ මේ වාට්ටුවට කියලා වෙන් කරනවනේ අපි. නේද? දැන් මේ දවස්වල නම් කොරෝනා රෝගීන් යවනවා ඒ රෝහල් වලට. ආන් ඒ වගේ වැරදි කරන අයත් මේ අපායන් 136ට යවන කෙනෙක් ඉන්නවනේ. නේද? කෙනෙක් ඉන්නවා. අපාය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා බුදුරජාණන් දේශනා කළා. මේ පොළොවේ මට්ටමේ ඉඳලා යොදුන් 100ක් ගැඹුරින් තමයි පළවෙනි අපායේ තියෙන්නේ. එතකොට ඒ යොදුනක් කියලා කියන්නේ සතපුම් 16ක් නේ. යොදුනක් කියන්නේ සතපුම් 16ක්. සතපුම් 16 ඒවා 100ක් ගත්තොත් 1600ක්. සතපුම් 1600ක් පොළොව හාරලා බැලුවොත් පළවෙනි අපාය හොයාගන්න පුළුවන්. තේනවද? ඒතර අපි දන්නවනේ අපායේ ස්වභාවය. ඒ අපායේ ස්වභාවයත් දිග පළල උස ගත්තාම යොදුන් 100. එක පැත්තකින් හමන ගින්දර ගිනිදැල් අනිත් පැත්තට ගමන් කරනවනේ. ඒ වැහිලා තියෙන පියනට කියන යොදුන් 9ක් ඝනකම පියනකින් තමයි වැහිලා තියෙන්නේ කියලා. දොරටු 4ක් තියෙනවනේ. එතකොට අපාය ස්වභාවය. අපි දන්නවනේ සාමාන්‍යයෙන් ගිනි කන්දක් පුපුරනකොට උනත් නේද? ගිනි කන්ද පුපුරනකොට පොළොව ඇතුලේ තියෙන ලාවා එළියට මතු පිටට ගලනකොට විශාල බලපෑමක් ඇති කරනවා. සතපොම් ගානකට ඒ ලාවා ගලනවා. ඒ විතරක් නෙවෙයි. ගොඩබිම විතරක් නෙවෙයි මුහුදෙත් ඒ විදිහට ගිනි කන්ද පුපුරනෝනේ. ඒතර අපිට හිතා ගන්න පුළුවන් අපාය කොයිතරම්ද කියලා. ස්වභාවය. අපාය ගැන කියනවා වගේම දිවි ලෝකේ තියෙන කොහෙද කියලා කියන්න එපා. යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. නේද? ඒතර පළවෙනි දිව්‍ය ලෝකයේ තියෙන්නේ මහා මේරු පර්වතයේ මුදුනේ ඉඳලා යොදුන් 100ක් ඉහළින්. යොදුන් 100ක් ඉහළින්. එතකොට සතපුම් ගත්තොත් 1600ක් ඉහළින් තමයි පළවෙනි දිව්‍ය ලෝකයේ පිහිටලා තියෙන්නේ. ඒතර සතර අපාය ගත්තාම අපාය කියලා කියන්නේ පාය කියලා කියන්නේ සැපේටනේ. දැන් අපි දන්නවනේ සෙත් සිරිපාය, සව් සිරිපාය කියලා කියන්නේ. නේද? ඒ ඇතරම මේ සැපේට කියන නමක්. අපාය කියලා කියන්නේ සැප නැති තැන කියලා කියන එකයි. සැප නැති තැනක. ඒකට සැප නැත්තම් දුක තියෙන්නේ. ඒතර ජීවිතේ සම්පූර්ණයෙන්ම දුක පවතින තැන තමයි අපාය. ජීවිතේ වැඩි කාලයක් සැප තියෙන තැන තමයි දිව්‍ය ලෝකය. ඒ අතර තමයි මේ මනුෂ්‍ය ලෝකේ තියෙන්නේ. ඒතර සැපත් දුකත් කියලා කියන වේදනා දෙක උපේක්ෂාවට පත් කරගන්න පුළුවන් හොඳම තැන තමයි මේ මනුෂ්‍ය ලෝකය. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා භාවනා කරලා උපේක්ෂාවට හිත ගේන්න. උපේක්ෂාවට හිත ගෙනල්ලා බලන්න මේ උපේක්ෂාව තුළ ඒ විදිහට තියෙන ස්වභාවය යථා ස්වභාවය දකින්න උපේක්ෂාව තුළ තියෙන එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය. ඒ නිසා ඒ ස්වභාවය නොදකින්න තාක් දුකින් මිදෙන්නේ නැහැ කියලා මේ ගාථාවේ සඳහන් වෙනවා. අදුක්කම සුඛං සන්තං බුහුරිපඤ්ඤ නිදේශිතං.
ඒතර අදුක්කම සුඛ වේදනාව උපදවා ගන්න ආකාරයේ වෙනත් ආගම් වලත් උගන්වලා තියෙනවා. භාවනා කරලා ධ්‍යාන උපදවගෙන උඩින් යන්න පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ එතකොට සත්වය මනුෂ්‍ය ලෝකේ නතර කරන්නත් නෙවෙයි, දිව්‍ය ලෝකේ නතර කරන්නත් නෙවෙයි, බ්‍රහ්ම ලෝකේ නතර කරන්නත් නෙවෙයි, සත්වයා ලෝකෙන් ඈතර කරවීම සඳහා සදාකාලිකවම ඈතර කිරීම සඳහා. ඉතින් ඒ සඳහා අපිට ධර්ම ශක්තියක් අවශ්‍යයි. ඒ ධර්ම ශක්තිය තමයි බුදුරජාණන් දේශනා කොට වදාළේ. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි ඒ දරා ගන්න ශක්තිය අපිට උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අද දවසේ මේ උතුම් ඉල්පොර පසළොස්වක පොහොය දවසේ ධර්ම ශ්‍රවණය කළා මහත් වූ පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් අපි උපදවා ගත්තා. අපේ හිතේ ඇති වෙන ස්වභාවයන් අතරින් ලෝභ දේශ මොහ කියලා කියන අකුසල් දුරු කරලා අලෝභ දේශ මොහ කියලා කියන කුසල් සිතුවිලි මේ වෙලාවේ මතු කරගත්තා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. ප්‍රථමයෙන්ම දෙවියන්ට දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුළු වඩා වර්ධනය කරගනිත්වා. සම්මා සම්බුද්ධ ශාසනයත් මේ උතුම් වූ ලංකා ධර්ණී තලයත් ආරක්ෂා කරගනිත්වා. අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම ආර්යාව දරුවන් ඒ වගේම ඇතුළු කොට ඇති පවුලේ සෑම සුළු දිනාමත් ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරන හැම දිනාමත් ඒ වගේම රටවැසී ලෝකවැසී හැම දිනාමත් සීල දෙවියෝ විසින් ආරක්ෂා කරත්වා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධි වලට පැමිණිලා උතුම් නිවනින් සැනසේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ගාතාවන් කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදු සියලුම රජදරුවෝ සියලුම රණවිරුවෝ මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට අග්‍රාමාත්‍යතුමා නමින් ඒ වගේම අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කොට ඇති සහෝදර සහෝදරයන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු දයාබර පියාණන් ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම දයාබර මව්තුමිය නන්දිනා සමරසිංහ රාජපක්ෂ මෙතිනිය ඇතුළු කොට ඇති මියගේ ඥාති සමූහයාද ඒ වගේම සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මෙතිනිය නමින් මේ පරලෝ යන්නට යෙදුණු වික්‍රමසිංහ මැතිතුමා මැතිනිය ඇතුළු කොට ඇති මියගේ සියලුම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාම නමින් මියගේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිත සූපත් භාවයට පත් කරගනිත්වා. උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම ජනාධිපතිතුමාටත් ඒ වගේම විශේෂයෙන්ම දරුවන් හැටියට අපේ නාමල් රාජපක්ෂ ඇමතිතුමාට යෝෂිත රාජපක්ෂ මැතිතුමන් රෝහිත රාජපක්ෂ පුතුණුවන් ඇතුළු කොට ඇති පවුලේ සෑම සුළු දිනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසී සම්පන්නිය සැලසේවා. අපේ අග්‍රාමාත්‍යතුමාට තවදුරටත් මේ රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ජාති වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. හැම දිනාටම සීල බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා.